මේ ව්‍යසනයේ කොච්චරද කියනවනම් මේ වන විට සිකුරාදා දිනේ මරණවලට අනුව සෑම මිනිත්තු 9කටම එක්කෙනෙක් මිය යමින් තිබෙනවා. මේ අපේ රටේ පුරවැසියන් අපේ ආදරණීයන්. ඒ වගේම පසුගිය දින කිහිපයක් පුරාවටම මරණ සංඛ්‍යාව 150 ඉක්මවමින් වාර්තා වෙමින් තිබෙනවා. ඒ සාමාන්‍ය ලෙස ගත්තොත් දෛනිකව වාර්තා වෙන ආසාදිතයින්ගෙන් 5% ආසන්න ප්‍රමාණයක් මරණ වාර්තා වෙමින් තිබෙනවා. එය ඊටමත් භයානක ලෙස මෙම වෛරසයේ පැතිරුණු රාජ්‍යයන් හා සංසන්දනය කරලා බලනකොට ඊටත් වඩා වැඩි ප්‍රබල අගයක් දැන් පෙන්눔 කරනවා. ආසාදිතයන් වාර්තා වෙන ප්‍රමාණය හා මරණ වාර්තා වෙන ප්‍රමාණය සංසන්දනය කරලා බලපුවාම 5% ඉක්මවා යන මරණ වාර්තා වෙමින් තිබෙනවා. ආසාදිතයින් 3000කට වඩා වැඩි ප්‍රමාණයක් දෛනික වාර්තා වෙමින් තිබෙනවා. ඒ වගේම ලංකාවේ රෝහල් පද්ධතියෙන් ආණ්ඩුව විසින් දැනුම් දී තිබෙනවා 50%ක් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් හරි අඩක් මෙම කොවිඩ් මර්ධන වැඩ කටයුතු සඳහා උපයෝග කරගන්න කියලා. ඒකෙන් කියන්නේ මොකක්ද? අපේ සාමාන්‍ය ගත්ත සෞඛ්‍ය පද්ධතිය අපේ රටේ රෝගීන්ට ප්‍රමාණවත් නොවන සෞඛ්‍ය පද්ධතියක් තිබුණේ. ඒකෙන් 50%ක් කොවිඩ් ආසාදිතයන් සඳහා පමණක් වෙන් කරන්න ගියපුවාම අනෙක් රෝගීන්ට ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? අපේ සෞඛ්‍ය පද්ධතිය කොවිඩ් සඳහා පමණක්ම මෙහෙවන සෞඛ්‍ය පද්ධතියක් බවට පත්වීමේ අනතුරු තිබෙනවා. ඒ වගේම මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා සමහර බෙහෙත් වර්ග විශේෂයෙන්ම නියමෝනියා තත්ත්වයේදී පාවිච්චි කරන ටොසිලිසුමැබ් කියන ඖෂධය ඊයේ හවස සිට කොළඹ ජාතික රෝහලේ හිග වී තිබෙන බව. ඉගෙන ඖෂධ හිගයක් මතුවෙමින් තිබෙනවා. ඊළඟ ගත්තොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල ප්‍රමාණයක් හෙදියන් වෛද්‍යවරුන් හා අනිකුත් කාර්ය මණ්ඩල විශාල ප්‍රමාණයක් අද ආසාදිතයන් බවට පත් වෙමින් තිබෙනවා. ඒ කියන්නේ අපේ සෞඛ්‍ය යාන්ත්‍රණය එක පැත්තකින් රෝහල් පද්ධතියේ ධාරිතාව 50%කට කොවිඩ් රෝගීන්ට වෙන් කිරීම, ඖෂධවල ඇති වී තිබෙන හිගය සහ කාර්ය මණ්ඩල වලට ඇති වී තිබෙන ආසාදිත තත්ත්වයේ හේතු කොටගෙන මුළු සෞඛ්‍ය අංශම කඩා වැටීමේ අනතුරකට මේ මොහොත වෙනකොට අපේ රට මුහුණ දෙමින් තිබෙනවා. ඒ වගේම මේ සඳහා විශාල භූමියේ කාර්යභාරයක් කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශාල ප්‍රමාණයක් මේ රෝගීට ගොදුරු වෙලා තිබෙනවා. ඒ නිසා සෑම පැත්තකින්ම පෙන්눔 කරමින් තිබෙන්නේ ඊටමත් අනතුරුදායක තැනක අපේ රටේ ජනතාවත් අපේ රටත් දැන් හෙලා තිබෙන බව. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිය පිළිබඳ පුරෝකථනය කරනවා. ඔවුන්ගේ පුරෝකථනයන් අනුව මේ සැප්තැම්බර් මාසයේ සිට මරණ සංඛ්‍යාව 220 ඉක්මවන බවත් දෙසැම්බර් අග වෙනකොට 15000 අතර අවම වශයෙන් 15000ක් උපරිම වශයෙන් 30000 අතර මරණ ප්‍රමාණයක් සිදුවිය හැකි බව වාර්තා කරලා තිබෙනවා. ඒ නිසා තිබෙන තත්ත්වය අති භයානකයි. ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ ඇති වී තිබෙන පුරෝකථනයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම පුරෝකථනයන් සකස් කරනු ලැබුවේ අපේ රටේ ජ්‍යෙෂ්ඨතම විශේෂඥ වෛද්‍යවරුන් පබා පලිය වඩන වෛද්‍යතුමිය ඇතුළු කණ්ඩායම්, ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම් එකතු වෙලා තමයි මේ වාර්තාව සකස් කරනු ලැබුවේ. ඒ වාර්තාව විසින් අපිට පෙන්눔 කරන ලබන දිශාවත් මේ තත්ත්වය තවත් වර්ධනය වෙන, බිහිසුණු වෙන මාරාන්තික ස්වභාවයක් දක්වා වර්ධනය විය හැකි බව අනතුරු වංගවා තිබෙනවා. ඒ නිසා මොකද්ද කරලා තිබෙන්නේ? මේ පිළිබඳ උනන්දුවක් දක්වන වගකීම් සහිත සියලු ආයතනයන් රජයට දැනුම් දෙමින් තිබෙනවා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව. අපි දන්නවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ එහි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මැතිතුමිය එතුමිය පහුගියදා මෙහි තිබෙන මාරාන්තික ස්වභාවයත් මේ පැතිරෙන ආකාරයත් පිළිබඳ සැලකිල්ලක් කොට අවම වශයෙන් ඇඳිර් නීති ක්‍රියාමාර්ගයකටවත් අපි යන්නේ නැත්නම් මේ ව්‍යසනය වළක්වා ගන්න බැරි බව
එම සංගමය විසින් ප්‍රකාශ කරා. ඒ වගේම අපේ රටේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඒ සභාපති ලක්කුමාර පනාන්දු ඔහුත් මෙම තත්ත්වය පැහැදිලි කරමින් රට වැසිය යුතුයි කියන යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත් කරා. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන් ඉදිරිපත් කරා ඔවුන් ලබා දීපු යෝජනා ක්‍රියාත්මක කරා නම් විශාල මරණ ප්‍රමාණයක් වළක්වා ගත හැකි වූ බවත් ඒවා ක්‍රියාත්මක නොකිරීම හේතු කොටගෙන විශාල ව්‍යසනයකට රට පත් වී ඇති බවත් එනිසා මේ ව්‍යසනයෙන් මිදෙන්න නම් අවම වශයෙන් රට වසා දැමීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය යුතු බව. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ එහි සභාපති උපුල් රෝහණ මහත්මයා ඔහු විසින් ප්‍රකාශයට පත් කරා දැන් රට වැහුවත් තව දින 10ක් 12ක් ඇතුළත සිද්ධ වෙන මරණ වළක්වා ගත නොහැකි. නමුත් ඊට පසුව සිදුවෙන හෝ මරණ වළක්වා ගත හැකි. එනිසා රට වහන්න කියන යෝජනාවත් ආණ්ඩුව රට වහන්න සූදානම් නැත්නම් අඩුම තරමේ පුරවැසියන්ට නේද තමන් සති දෙකකට ආහාර සපයාගෙන තමන් විසින්ම ස්වයන් ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයකට යන්න කියන ආයාචනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඉල්ලා සිටිනවා. ඒ වගේම නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහත්මයා පසුගියදා මා දැක්ක මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කරා තිබෙන තත්ත්වය පිළිබඳවත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔවුන් රජයට දැනුවත් කොට ඇති බවත් රජයේ විසින් එම ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඒකෙන් හැඟවුමක් හැටියට කියන්නේ මේ තත්ත්වය පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ඔවුන් රජයට දැනුවත් කළ තිබෙන බව. ඒ වගේම කොවිඩ් මර්ධනය පිළිබඳවම ඇති කරන ලද අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරිය විශේෂඥ වෛද්‍ය පනාන්දු පුල්ලමැතිතුමිය ඇය විසින් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවේදී කියනු ලැබුවේ මගේ මතය අදාළ නොවන බවත් රජය අදාළ තීන්දුව තීරණ ගත යුතු බවත් එයින් ඇඟවුමක් හැටියට දුන්නේ තමන්ගේ මතයන් මේ කොවිඩ් මර්ධනය පිළිබඳව අදාළ අමාත්‍යතුමිය ඇයගේ මතයන් අදාළ නොවන බවත් වෙන අය තීන්දුව ගන්න බවත් හැබැයි ජනතාවට පිළිබඳ වග කියන කිසිවෙක් නොමැති බවත් ඔවුන් තමන්ගේ ආරක්ෂාව බලාගත යුතු බවත් තමයි ඇය විසින් ප්‍රකාශයට පත් කරේ. ඒ වගේම පසුගියදා පවිත්‍රා වන්‍යාරච්චි සෞඛ්‍ය අමාත්‍යතුමිය කැබිනට් මණ්ඩලයට ගිය සඳුදා ඇයගේ අමාත්‍යාංශය විසින් සකස් කරන ලද වාර්තාවක් මත පදනම්ව කරුණු ඉදිරිපත් කරන්න සූදානම්. මා හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරියට පැවරී තිබෙන වගකීම ඒක. ඇයගේ ශේස්ත්‍රින් ඇයට ලබා දෙන වාර්තා තොරතුරු මත පදනම්ව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කොට සාකච්ඡා කිරීම. නමුත් පවිත්‍රා අමාත්‍යවරිය යෝජනාව ඉදිරිපත් කරන්නවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉඩකඩ ලබා දුන්නේ නැහැ. ඇයට ඒ නතර කරන ලෙසත් යම් අවශ්‍යතාවයක් තියෙන වෛද්‍යවරුන් ඇවිත් ඔහුව මුණ ගැසෙන ලෙසත් ඔවුන්ට ඔහු පැහැදිලි කරන්න සූදානම් බවක් තමයි එම කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ප්‍රකාශයට පත් කරේ. ඒ වගේම පසුගියදා අග්‍රාමාත්‍යවරයා මා දැක්ක මාධ්‍ය වාර්තා කරලා තිබුණා පන්සලක හාමුදුරන් වහන්සේ නමක් ලෙස හාමුදුරන් වහන්සේ නමකට නායක හාමුදුරන් වහන්සේ නමකට ප්‍රකාශයට පත් කරා කියලා පහුගිය 12 වෙනිදා සංචරණ සීමාවෙන් ඔබට යන දැඩි නීතිමය ක්‍රියාමාර්ග මේ වෙනුවෙන් ගත යුතුයි කියන එක. ඒතකොට අග්‍රාමාත්‍යවරයා එවැනි අදහසක් කියනවනම් සෞඛ්‍ය අමාත්‍යතුමිය එවැනි අදහසක් කියනවනම් කොවිඩ් මර්ධනය පිළිබඳ අමාත්‍යතුමිය එවැනි අදහසක් කියනවනම් සෞඛ්‍ය ශාස්ත්‍ර අදාළ සියලු සංවිධාන නේද වෛද්‍යවරුන්ගේ සංගමය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සියලු දෙනා මෙවැනි අනතුරුදායක තත්ත්වයක් තිබෙන බවත් ඒ නිසා සංචරණ සීමා දැඩි කළ යුතු බවත් රට වසා තැබිය යුතු බවත් සමහර ඇඳිරි නීති දැමිය යුතු බවත් ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා. එයින් කියන්නේ කුමක්ද? මේ ශාස්ත්‍රය පිළිබඳ අවධානය තිබෙන අවබෝධය තිබෙන කණ්ඩායම්ගේ මතය ඒක. හැබැයි ඒ වෙනුවට ජනාධිපතිවරයා විශ්වාසය තබන්නේ කුමක් කරේද? ජනාධිපතිවරයා විශ්වාසය තබන්නේ සමාජයේ සිද්ධ වෙන කැළඹිලි ස්වභාවයේ මතින් මතුවෙන තොරතුරු හෝ අදාළ ආයතනයන් විසින් ලබා දෙන තොරතුරු හෝ අදාළ වගකීතු ශාස්ත්‍ර විසින් ඉදිරිපත් කරන ලද කරුණු හෝ නොවේ.
ජනාධිපතිවරයා මුළුමනින්ම සැලකිලිට භාජනය කරනු ලබන්නේ රාජ්‍ය බුද්ධි සේවාව විසින් ලබා දෙන ලද තොරතුරු මත පදනම්ව පමණයි. ඒ නිසා ඔහුගේ සියලු තීන්දුව තීරණ ගැබ්වී තිබෙන්නේ රාජ්‍ය බුද්ධි සේවාව විසින් ලබා දෙන තොරතුරු මත පදනම්ව බව දැන් පැහැදිලි. ඒ නිසා තමයි පසුගියදා කොවිඩ් මර්ධනය පිළිබඳ කාර්යසාධක බලකාය රැස් වුණාම මාධ්‍යවේදීන් මේ රටේ පුරවැසියන් සෞඛ්‍ය ශාස්ත්‍ර විශාල අය බලාපොරොත්තුෙන් හිටියා යම් දැඩි සංචරණ සීමාවන් සඳහා අවශ්‍ය වෙන තීන්දුව තීරණ ගනිවි කියලා. හැබැයි ඒ වෙනුවට ඔහු විසින් ගනු ලැබූ තීන්දුව කුමක්ද? මේ ව්‍යසන තත්ත්වයේ තීරුම් අරගෙන හෝ මේ ව්‍යසන තත්ත්වයේ මැඩ පැවැත්වීම සඳහා හෝ උපයෝගී වෙන බලපෑමක් වෙන තීන්දුව නෙවෙයි ඔහු ගනු ලැබුවේ. ඔහුගේ කාර්යසාධක බලාකාය එක විට කියනවා උත්සව විවාහ උත්සව සඳහා 150 දක්වා සීමා කරනවා. ඔන්න කාර්යසාධක බලකාය එක තීරණය. ඊළඟ තීරණයක් බවට පත් කරනවා පළාත් අතර සංචරණ සීමා යලි පැනවීම. මා දන්නේ නැහැ. පළාත් අතර සංචරණ සීමා වැදගත් වෙන්නේ යම් හෝ වෛරසයක් එහෙම නැත්නම් මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය එක පළාතක පමණක් සීමා වෙමින් තිබෙනවා නම් එය අනෙක් පළාතට යාම වළක්වා ගැනීම වෙනුවෙන්. නමුත් දැන්ට වාර්තා වෙමින් තිබෙනවා රට පුරා මේක ව්‍යාප්ත වෙමින් තිබෙන බව. ඒ නිසා පළාත් සංචරණ සීමාවන්ගේ ඇති ඵලය කුමක්ද? හැබැයි ඒක තමයි ඔහුගේ තීන්දුව වන්නේ. ඊළඟ ඔහුගේ තීන්දුව වන මොනවද? එන්නත්කරණය. ඒක හොඳයි. නේද? එන්නත්කරණය. ඒ නිසා මා දැක්ක සියලු දෙනාම එන්නත්කරණය කළ යුතු බවත් එන්නත් කාඩ් එක නැතුව රටෙන් සැප්තැම්බර් මාසේ 15 වෙනිදාගෙන් පසුව එළියට බහින්න ඉඩ නොදෙන බවත් ප්‍රකාශ කරා. ඒක ගැනත් මා යමක් කිය යුතුයි. අපේ රටේ එන්නත්කරණය ජනතාව ප්‍රතික්ෂේප කරනවද? නැහැ. මා දැක තිබෙනවා ලෝකේ සමහර රටවල් එක්ක ආගමික මූලධර්ම මත එහෙම වෙනත් හේතුන් මත එන්නත ප්‍රතික්ෂේප කරනවා. අපේ රටේ එහෙම එකක් නැහැ. අපේ රටේ ජනතාව ආණ්ඩුව විසින් මේට සුදුසු යෝග්‍ය ඖෂධය කුමක්ද කිව්වත් එය පොර බදා ගන්න පෙළඹුණු ජනතාවක් ඉන්නේ. ඔබට මතක ඇති පහුගියදා රාජ්‍ය අනුග්‍රහය සහිතව දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ඔහු හඳුන්වා දෙනු ලැබුවා කෑගල්ලේ ධම්මික පැණිය. ඒ සෞඛ්‍ය අමාත්‍යතුමිය පානය කරනවා. එය කතානායකවරයා පානය කරනවා. ඒට පෞද්ගලික නාලිකාව විශාල ප්‍රචාරයක් ලබා දෙනවා. ඒ මත මොකද කරේ? ජනතාව රැස් කකා පොදි බැඳගෙන එම ධම්මික පැණිය පසුපස ගිය බව අපි දැක්කා. එයි ආණ්ඩුව විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව මේට විසඳුම පැණියක් ලෙස ප්‍රවර්ධනය කරනකොට ජනතාව පැණිය පස්සේ ගියා. ඒ වගේම අපිට මතකයි ITN නාලිකාවේ ඒ සභාපතිවරයා ඇතුළු කණ්ඩායම විශාල ප්‍රචාරයක් ගෙනිච්චා මේට සුදුසු රාවණා පැණිය කියලා. එය රාවණා පැණිය උත්සවයකුත් පැවැත්වුවා මට මතක විදිහට ITN නාලිකාව. අන්න ඒ රාවණා පැණිය පස්සේ ජනතාව යන්න පටන් ගත්තා. ඒ රාජ්‍ය නාලිකාවක් ඒ රාජ්‍ය අනුග්‍රහයක් සහිතව දෙන්න නිසා. එහෙනම් ජනතාව ඖෂධ හෝ වැක්සින් ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒ විදිහටම ඔබට මතක ඇති ඖෂධ පිළිබඳ අමාත්‍ය චන්න ජයසුමන මහත්මයා ඔහු විසින් ප්‍රකාශ කරා මේකට යෝග්‍ය සුදර්ශන පැණිය. ඒ නිසා ජනතාව සුදර්ශන පැණිය පස්සේ හඹාගෙන ගියා. පසුව වැක්සින් එක ගෙනාවා. පමා වෙලා වැක්සින් එක ගෙනාවට පසු මොකද උනේ? ජනතාව පොදි බැඳ වැක්සින් එක ලබා ගැනීම සඳහා ප්‍රයත්න දැරුවා. හැබැයි ආණ්ඩුව අසමත් වුණා නිසි කලට නිසි වෙලාවට එන්නත්කරණය පටන් ගන්නත් අවසන් කරන්න. ඒකේ ප්‍රතිඵල මේ භුක්ති විඳින්න තිබෙන්නේ. ඒ නිසා එන්නත්කරණය නොකර ගැනීම ජනතාවගේ වැරද්දක් නොවේ. ජනතාව දැනුත් බලාගෙන ඉන්න තමන්ගේ ගමට එනතෙක් එන්නත්කරණය. සෑම පුරවැසියෙක්ම පෝලිං වල පැය 5-6 රස්තියාදු වෙමින් මේ එන්නත ලබා ගැනීම සඳහා ප්‍රයත්න දරමින් තිබෙනවා. ඒ නිසා ජනතාව එන්නත්කරණය ලබා ගන්න නැත්නම් ඒ ජනතාවගේ වැරද්දක් නොවන බව හමුදාපතිවරයාත් ජනාධිපතිවරයාත් මතක තබා ගත යුතුයි. ඒ වගේම එන්නත්කරණය සලස්මක් ඇදුවා. මා දැක්කා දැන්ට ඉදිරිපත් වෙන වාර්තාවන් අනුව අපේ මරණ ප්‍රමාණයෙන් 75කට අධික ප්‍රමාණයක් අවුරුදු 60ට වඩා වැඩි අය. ඒ නිසා ලෝකේ පුරාම
එන්නත් කරන වැඩපිළිවෙලක් හැදුවා. මොකද ලෝකේ කිසිදු රටකට එක විට ඒ රටේ සියලු ජනතාව එන්නත් කරන එකට භාජනය කරන්න බෑ. සියලු ජනතාව එක විට එන්නත් කරන එකට භාජනය කරොත් තමයි වෛරසය එම රට තුල මැඩ පැවැත්විය හැකි වන්නේ. හැබැයි එවැනි එක විට එන්නත් කරන එකට භාජනය කරන්න බෑ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෑම රටකින්ම ඉල්ලා හිටිය ඔවුන්ගේ කොවැක්ස් වැඩසටහනින් එන්නත් ලබා දෙන්න නම් තමගේ එන්නත් කරන ජාතික වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න කියලා. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන මාර්ගෝපදේශනය ලබා දුන්නා. ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයන් හා අපේ රටේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම්ගේ එකතුවෙන් මෙම එන්නත් කරන ජාතික වැඩපිළිවෙළ හදලා පහුගිය ජනවාරි මාසේ 18 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයට බාර දෙන්න ලැබුවා. එම එන්නත් කරන්නේ කුමක්ද? එකක් එම ජාතික වැඩසටහනේ තිබුණේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමුඛ කරගෙන මේට මැදිහත් වෙන කාර්ය මණ්ඩල ප්‍රමුඛ කරගත යුතුයි. ඊළඟ ප්‍රධානම ප්‍රමුඛතාවයේ තිබුණ අවුරුදු 60ට වඩා වැඩි විවිධ සංකූලතා වෙන ලෙඩවලින් පෙළෙන අය හා 60ට වඩා වැඩි පුරවැසියන්. ලෝකයේ හැමතැනම එන්නත් කරන්නේ ප්‍රමුඛතාවයේ තිබුණේ වයස්ගත කාන්. සමහර රටවල අවුරුදු 70ට වඩා වැඩි අය, සමහර රටවල අවුරුදු 65ට වඩා වැඩි අය, අපේ වගේ රටවල අවුරුදු 60ට වඩා වැඩි අය තමයි එන්නත් කරන්නේ ප්‍රමුඛතාවය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අපි ඉදිරිපත් කරපු වැඩපිළිවෙල අපේ විශේෂඥයින්ගේ මතයත් ලෝක පුරා එන්නත් කරන්නේ පිළිබඳ තිබුණු අත්දැකීම් සියල්ල ප්‍රතික්ෂේප කොට අපේ එන්නත් කරන්නේ කරන්න පටන් ගත්ත අවුරුදු 30ත් 60ත් අතර අපි දැනගන්න කැමති අවුරුදු 30ත් 60ත් අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ තිබෙන එන්නත් කරන වැඩපිළිවෙල වෙනස් කොට 30ත් 60ත් අතර ප්‍රමුඛතාවය ලැයිස්තුවට ආවේ කොහොමද? කවුද ඒක නිර්දේශයක් ලබා දුන්නේ? මට මතකයි ඒ වෙලාවේදී සුදර්ශන පනාන්දුපුල්ල අමාත්‍යතුමිය කියනවා මේ වෙනස් කර ඇති බව ඇයවත් දන්නේ නැති බව. මේමයි සිදු වී තිබෙන්නේ. ඒ නිසා අද ප්‍රමුඛතාවය 60ට වැඩි අය කිව්වට එන්නත් කරන්නේ ප්‍රමුඛතාවය 60ට වැඩි අය තියාගත්තේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා අද 60ට වැඩි අය ගැන කතා කරාට කතා කරන්න තිබුණේ තීන්දුව ගන්න තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ ලද ජාතික එන්නත් කරන වැඩපිළිවෙල. ඒ නිසාද එන්නත් කරන්නේ පිළිබඳවත් මේක තමයි ඇති වී තිබෙන විකෘතිභාවය. ඊළඟ මොකද ජනාධිපතිවරයා ගනු ලැබූ තීන්දුව? මා දැක්කා සමාජ ජාල අඩවිවල වාර්තා වෙමින් තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට කාර්ය මණ්ඩල කැඳවීම නතර කරලා තියෙනවා. විධායක ශ්‍රේණිය සහ පෞද්ගලික වාහනවල එන අය වෙන කාටවත් එන්න බැරි බව. ඒක තමයි ඔවුන්ගේ ප්‍රවේශ බවට පත් වී තිබෙන්නේ. නිසා මේ රටේ පුරවැසියන් ඔබ හිතනවාද රටේ මේ වෙලාවේ ඇති වී තිබෙන ව්‍යසන තත්වයට ඉදිරියේදී ඇති විය හැකි කියලා පුරෝකථන කරන ව්‍යසන තත්වයට ඒ වගේම මේ ශේෂ්ත්‍රයට අදාළ සියලු සංගම් විශේෂඥයින් විසින් පෙන්වා දෙනු ලබන නිර්දේශයන්ට අනුරූපී වන පරිදිද මේ ජනාධිපතිවරයා තීන්දුව ගනු ලබන්නේ? නෑ, එහෙම නොවන බව දැන් ඉතා පැහැදිලි. ජනාධිපතිවරයා තීන්දුව తీරන ගනු ලබන්නේ එවැනි නිර්දේශයන්ට අනුකූල නොවන බව පැහැදිලි. ඒ විතරක් නෙවෙයි. මේ ක්‍රියාදාමයේ ASCII ඉතාමත් මාරාන්තික ක්‍රීඩාවක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිරත වෙමින් තිබෙනවා. ඒ මොකද්ද? මීට කලිනුත් අපි පෙන්වා දී තිබෙනවා. මෙවැනි වෛරස් තත්වයකදී වැදගත්ම දේ තමයි අනාගතයේදී විය හැකි දේ පුරෝකථනය කරන්න. මොකද්ද ලබන සතිය විය හැක්කේ? මොකද්ද ඊළඟ සතිය විය හැක්කේ? ඒ නිසා අපි ඒ සඳහා ගත යුතු තීන්දුව తీරන කුමක්ද කියන එක පිළිබඳව පුරෝකථනයන් අතිශය වැදගත්. හැබැයි පුරෝකථනයන්ට ආ හැක්කේ කෙසේද? එම පුරෝකථනයන්ට ආ හැකි වන්නේ නිවැරදි දත්ත සහ තොරතුරු මත පදනම්ව. හැබැයි අද මේ රටේ මරණ පිළිබඳ ඉදිරිපත් වෙන දත්ත තොරතුරු හෝ ආසාදිතයන් පිළිබඳ ඉදිරිපත් වෙන දත්ත තොරතුරු හෝ මේ රටේ කිසිදු පුරවැසියෙක් විශ්වාස කරන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි, එම දත්ත තොරතුරු මත පදනම්ව ගොඩනගෙන පුරෝකථනත් වැරදි පුරෝකථන. හරිද? අද මේ ආණ්ඩුව විසින් මිනිස් බිලි 150 ඉක්මන ප්‍රමාණය දෛනිකව ගණමින් තිබෙන්නේ මේ වැරදි දත්ත තොරතුරු මත එළඹෙන ලද වැරදි පුරෝකථන මේකට හේතු සාධක වී තිබෙනවා. ඔබ දන්නවා මා දැක්කා කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ ඉන්න රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවා ප්‍රකාශ කොට තිබෙනවා දෛනික මරණ සංඛ්‍යාව මේ වන විට 250 ඉක්ම විය හැකියි කියලා. වාර්තාවෙන් 150ක් 160ක් ආසන්න ප්‍රමාණය වුණාට
දවසකට 250කට වඩා වැඩි ප්‍රමාණයක් මිය යන බව ඔවුන් වාර්තා කොට තිබෙනවා. ඒ වගේම පසුගියදා ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමේදී ඉතාමත් භයානක තොරතුරක් එළිදරව් වෙනු ලැබුවා. ඒ තමයි එහි සෞඛ්‍ය අංශ විසින් වාර්තා කරනු ලබනවා එම දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම සඳහා අගෝස්තු මාසයේ 1 වෙනිදාගේ සිට 9 වෙනිදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12555ක් වාර්තා වූ බව. හැබැයි වසංගත රෝග අංශය විසින් එහෙම නැත්නම් සමාජයට එම දින 9 ඇතුළත ප්‍රකාශනපත් කළා තිබෙන්නේ රෝගීන් 3729. ඒ කියන්නේ කුමක්ද? රෝගීන් 8326ක් වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ වාර්තා වෙනා වගේ 3 ගුණයකට අධික රෝගීන් ප්‍රමාණයක් ඇත්තටම ඉන්නවා. ඒක ඊයේ බදුල්ලේ වාර්තා වුණා. ඊට පස්සේ නැගෙනහිර පළාතේ වාර්තා වුණා. ඒ නිසා හරි පැහැදිලි මෙම දත්ත තොරතුරු විකෘතිකරණයට භාජනය කරනවා. ජනාධිපතිවරයා හිතනවාද දත්ත තොරතුරු සංගවලා මේ ව්‍යසනයෙන් ජනතාව බේරගන්න පුළුවන් කියලා? ඔබ එහෙම හිතනවත් ජනාධිපතිවරයා අපි දැනගන්න කැමතියි. මා දැක්ක ආණ්ඩුව පක්ෂ මන්ත්‍රීවරයෙක්ම අපටත් වාර්තා වෙ තිබුණා ඒ දත්ත ඒ තොරතුරු. පසුගිය ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳන් ආසන්න වශයෙන් 5000කට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් දෛනික වාර්තා වූ බව. හැබැයි 3000ට අඩු ප්‍රමාණයක් තමයි සමාජයට වාර්තා කරනු ලැබුවේ. ඒ නිසා මේක අනාගතයේ සිදුවිය හැකි ව්‍යසනය පිළිබඳ නිවැරදි පුරෝකථනයන් ඒම සඳහා කරන ලද ඉතාමත් විකෘති මාරාන්තික දත්ත විකෘති කිරීමක් ගෝඨාභය ජනාධිපතිවරයා ඔබ සහ ඔබගේ ආණ්ඩුව විසින් සිදු කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. නිවැරදි දත්ත සහ තොරතුරු වාර්තා නොවීම හේතු කොටගෙන ජනතාවගේ අවදානම පිළිබඳ තිබෙන අවධානය ගිලිහෙනවා. මරණ සංඛ්‍යාව වැඩි නම් ආසාදිත සංඛ්‍යාව වැඩි නම් ස්වභාවිකම ජනතාවගේ අවදානම් පිළිබඳ අවධානය වැඩි වෙනවා. නමුත් සංඛ්‍යා දත්ත විකෘති කරන ක්‍රියාදාමයකට අද මේ ආණ්ඩුව අවතීර්ණ වෙලා තිබෙනවා. දැන් මේ රටේ සෞඛ්‍ය සංවිධාන සෞඛ්‍ය ක්ෂේත්‍ර අදාළ සංවිධාන හෝ මේ රටේ පුරවැසියන් හෝ විශේෂඥයින් හෝ කිසිවෙක් මේ ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීරණ වලට එකඟ නොවන බව පැහැදිලි. අප පමණක් නොවේ. කැබිනට් මණ්ඩලයේ පවා මා දන්නවා සමහර අමාත්‍යවරු අග්‍රාමාත්‍යවරයා සමහර විට මේ තීරණ පිළිබඳ එකඟ නොවන බව පැහැදිලි. ඒ කියන්නේ මොකක්ද? තනි පුද්ගලයෙක් සහයට හමුදාපතිවරයා සමග තනි පුද්ගලයෙක් අපේ රටේ මුළු ජීවිතත් අවධානයකට හෙළමින් මාරාන්තික ක්‍රීඩාවක් මාරාන්තික ව්‍යසනයක් ඇති කරමින් මේ ජනාධිපතිවරයා ඉන්නවා. ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා හිටින්නේ ඔබ මතක තබා ගත යුතුයි. මේ රටේ පුරවැසියන් ඔබට ඡන්දෙ දී මේ රටේ පාලකයා බවට ඔබ තෝරාපත් කරගෙන තිබෙනවා. හැබැයි ඒකෙන් ඔබ හඟවන්න එපා. ජනතාවගේ ජීවිතය කඩදාසියකින් අස්සන් කොට තමන්ට ලබා දී ඇති බව ජනාධිපතිවරයා කල්පනා කරනවා නම් පුරවැසියන්ගේ ජීවිතය කඩදාසියකින් ලියා ඔප්පු තිරප්පු සහිතව ඔහුට පවරා තිබෙන බව. ඒ නිසා ඔහුට ඕනනම් මැරෙන්න අරින්න පුළුවන්. ඔහුට ඕනනම් බේරන්න පුළුවන් වගේ අදහසකට වුණ ආය යුතුයි. ඒ නිසා අද මේ සිදු කරමින් තිබෙන්නේ අපේ රටේ පුරවැසියන් දහස් ගණනක් මතක තබා ගන්න. එක මරණයක් සිදු නොවිය යුතුයි. ඒ පවුලට, ඔවුන්ගේ ඥාතීන්ට, ඔවුන්ට සමීපතයන්ට මොනතරම් මානසික බලපෑමක් ඇති කරනවද? සාමාන්‍යයෙන් අපේ රටේ ස්වභාවික මරණයකදී පවා කම්පාවටපත් වෙනවා ඥාතීන්, කම්පාවටපත් වෙනවා හිතවතුන්. ඒ කම්පාවෙන් මිදීම සඳහා මරණයේ ගෙදරගෙන එනවා. දවස් 3ක් විතර නිවෙසේ තබා ගන්නවා. 7 දවසේ දානි දෙනවා. නැත්නම් වෙනත් ආගමක නම් වෙනත් ආගමික කටයුතු කරනවා.
ක්‍රමානුකූලව තමන්ගේ කම්පණය නිදහස් කරගන්නවා. හැබැයි තමන්ගේ මව මිය යනවා. අවුරුදු 30ක් 40ක් 50ක් තමන්ව බලාගත්තු, තමන්ට ආදරය කරපු තමන්ගේ මව මිය යනවා. හැබැයි මල සිරුරක් දකින්න විදියක් නැහැ. භූමි දාන කරේ කොතනද කියනවත් අහන්න විදියක් නැතිපු. තමන්ගේ දරුවන් මිය යනවා. තමන්ගේ ආදරණීය බිරිඳ මිය යනවා. මොකද්ද මේ සිදු වී තිබෙන්නේ? දහස් ගණනක් මේ ලෙස මිය යමින් තිබෙනවා. 5000 ඉක්මවපු මරණ සංඛ්‍යාවක් අද සිදු වී තිබෙනවා. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන සිට 80ක් බේර ගන්න තිබුණා කියලා. එහෙනම් ඒ 80%ම කියන ඝාතන, ඒ ඝාතන වලට වගකිය යුතු වන්නේ ජනාධිපතිවරයා. ඒ නිසා මේවා ස්වභාවික මරණ නොවේ. ජනාධිපතිවරයා විසින් මෙම ව්‍යසනයකදී ගත තීන්දුව තිබෙනවා. එකක්, විශේෂම වෛරස් වැනි රෝගයකදී නිවැරදි තීන්දුව නිසි වේලාවෙදී ගත යුතුයි. ඒකයි වැදගත්කම තියෙන්නේ. එම තීන්දුව පසු වෙලා අරගෙන ඇති පළක් නැහැ. එම තීන්දුව ඒ වෙලාවේ ගත්තොත් තමයි ව්‍යසනයේ මග හරව ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ තීන්දුව පසුව අරගෙන එම ව්‍යසනයේ මග හරව ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි කවුරුත් දන්නෝ 20 වෙනි සංශෝධනයේ සම්මත කර ගැනීම වෙනුවෙන් නිවැර තීන්දුව නිසි පරිදි ගත්තේ නැහැ. 20 වෙනි සංශෝධනයේ සම්මත වෙන තෙක් රට ඇරලා තිබ්බා. හැබැයි මරණ ප්‍රමාණයක් අපිට අඩු කරගන්න හැකියාව තිබුණා. ඊට දින ගණනාවකට පෙර ඒ තීන්දුව ගත්තා නම් 20 සම්මත කරගෙන පසුව තමයි ඒ තීන්දුව වලට එළඹෙන්නේ. ඊළඟ ඔබ දන්නා පෝර්ට් සිටි පනත. පෝර්ට් සිටි පනත සම්මත කර ගැනීම දක්වා පාර්ලිමේන්තුව විවෘතව තබා ගන්න ඕන, රට විවෘතව තැබුවා. ඒ නිසා නිසි පරිදි ඒ තීන්දුව ගනු ලැබුවේත් නැහැ පෝර්ට් සිටි පනත හේතු කොටගෙන. ඒ වගේම අපි දැක්කා ඩෙල්ටා ප්‍රභේදයේ මාරාන්තික ප්‍රභේදයක් බවත්. එය අප්‍රේල් මාසෙ වෙනකොට රට තුළට ඇතුල් වී තිබෙන බවත්. ඊට වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් හඳුන්වා දී තිබියදී නිසි පරිදි තීන්දුව ගනු ලැබුවේ නැහැ. ඒ නිසා ජනාධිපති ඔබ මේ මරණයන් අවම කර ගැනීම සඳහා නිසි තීරණ නිසි වේලාවේදී නොගැනීමේ ප්‍රතිවිපාකවලට අපේ රටේ පුරවැසියන් මුහුණ දී තිබෙනවා. අදත් එහෙමයි. මේ නිශ්චිත මොහොතේ මේ සියලු විශේෂ කණ්ඩායම් ලබා දෙනු ලබන නිර්ණායකයන්ට යටත්ව අද තීන්දුව ගත්තත් තව දින 10ක් විතර යනතෙක් මරණ ප්‍රමාණය අඩු කරගන්න බෑ. අද තීන්දුව බලපාන්නේ තව දින 10කට පසුව මරණ ප්‍රමාණය අඩු කර ගැනීම වෙනුවෙන් විතරයි. අද තීන්දුව ගැනීම හරහා අද සිදුවන මරණ ප්‍රමාණය අඩු කරගන්න බෑ. හෙට සිදුවන මරණ ප්‍රමාණය අඩු කරගන්න බෑ. හැබැයි අඩුම තරමේ තව දින 10කට සති 2කට පසුවත් අඩුම තරමේ සිදුවෙන මරණ ප්‍රමාණය අවම කරගත හැකි දැන් තීන්දුව ගත්තොත්. ඒ නිසා මොකද්ද ඔබ මේ ප්‍රමා කරමින් පෙන්눔 කරමින් තිබෙන්නේ? මෙතෙක් තීන්දුව නොගැනීම හේතු කොටගෙන මේ දින කීපය පුරාවටම සිය ගණනක් මිය යමින් තිබෙනවා. අද මෙම තීන්දුව ගන්නේ නැත්නම් තව දින 10කට 12කට පසුව තවත් සිය ගණනක් මිය යනවා. එහෙනම් එම මරණවල වගකීම ඔබට නැද්ද? එම මරණවල ඝාතනයන්ගේ වගකීම ඔබට නොපැවරෙන්නේද? එනිසාම සමූහ මිනිස් ඝාතනය පිළිබඳව වගකීමෙන් ඔබට මිදෙන්න බෑ. ඇයි? මා දන්නවා මේක ආණ්ඩු සාමූහික තීරණයක් නොවේ. මේක සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන ලබන තීන්දුවක ප්‍රතිඵලයක් නොවේ. මේක සෞඛ්‍ය ශාස්ත්‍ර දල වෘත්තීන් ඒ සංවිධාන වලින් ලබා දෙන ලබන තීන්දුවක් නොවේ. ලෝකේ පුරාවටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෑම රටකටම යම් මාර්ගෝපදේශන ලබා දෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දෙන ලද තීන්දුවක ප්‍රතිඵලයක් නොවේ. මේ ඔබගේ අත්නෝමතික උද්දච්ච තීන්දුවක ප්‍රතිඵලයක්. ඒ නිසා මෙම සිදුවන සමූහ මිනිස් ඝාතනයන්ගේ වගකීමෙන් ඔබට මිදෙන්න බෑ. ඔබ ඊට වගකිය යුතුයි. මට මතකයි අපි කුඩා කාලේ පාසල් යනකොට අපේ පාසල් බිත්තියේ ලියලා තිබුණ වැකි කීපයක්. එක වැකියක් මට තමයි තිබුණා. දන්නා බව දන්නා උගතෙකි ඇසුරු කරනු. ඔහු දන්නවා දන්නා බව දන්නවා උගතෙක් ඇසුරු කරන්න කියලා. නොදන්නා බව දන්නා. ඔහු දන්නේ නැහැ. හැබැයි දන්නේ නැති බව දන්නවා.
නොදන්නා බව දන්නා නූගතකි උගන්වනු කියලා. එයාට උගන්වන්න පුළුවන්. හැබැයි තව වැකියක් තිබුණා. නොදන්නා බව නොදන්නා මෝඩයෙකි මගහරිනු කියලා. ජනාධිපතිවරයා ඔබ ඇතුළත් වෙන්නේ 3 වෙනි කාණ්ඩෙට. නොදන්නා බව නොදන්නා. ඔබ නිහතමානීනේ. ඔබ අනිකහට ඇහුම්කන් දෙන්න සූදානම් නැහැ. මට මතක් වෙනවා හිට්ලර් තමන්ගේ යුද්ධය අවසන් පරාජයේදී ඒ සේනාංක බාරව හිටපු හමුදා නිලධාරීන් ඒ සේනාංක විදවැටෙන බව වාර්තා කරනකොට ඒ කිසිවෙකුට ඇහුම්කන් දෙන්න හිට්ලර්ගේ මනස සූදානම් වුණේ නැහැ. ඔහු කැමැත්තෙන් හිටියේ ඔහුට කැමැති ප්‍රකාශ ඇසීමට විතරයි. ඔහුට අකමැති ප්‍රකාශය යම් කඳවුරක් බිඳවැටෙන ප්‍රකාශයක් ඔහුට ආවොත් ඔහු පෙළවා දමනවා. එහෙම තමයි කැබිනට් මණ්ඩලයේ පවිත්‍ර නිහඬ කරන්නෙත් ඒ විදිහට. එදා හිට්ලර් නොසන්සුන් වුණා වගේ. එදා හිට්ලර් තමන්ගේ පරාජයේ ව්‍යසනයේ තොරතුරු වාර්තා වෙනව වෙනුවට ජයග්‍රහණයේ තොරතුරු ඉල්ලා හිටියා වගේ. අද ඔබ ඉදිරියේ කිසි නිලධාරියෙක් කතා කරන්නේ නැහැ. තොරතුරු ඉදිරිපත් කරන්නේ නැහැ. ඔබ කැමති ඔබට කැමති විතරක් කතා අහන්න. ඔබ කැමති ඔබට කැමති විතරක් තොරතුරු අහන්න. ඒක තමයි නොදන්නා බව නොදන්නාකම. ඒ නිසා මේ ව්‍යසනයේ මූලික වග උත්තරකරුවෙකින් ඔබට නිදහස් වෙන්න බෑ ජනාධිපතිතුමනි. අපි කැමති වුණත් අකමැති වුණත් ඔබ මේ නිශ්චිත මොහොතේ අපේ රටේ පාලකයා. ඔබට තමයි මේ බලතල පැවරී තිබෙන්නේ. ඒ බලතල ඔබ මුළුමනින්ම රට ව්‍යසනයක් දිශාවට ගෙන යන තමයි උපයෝග කරගෙන තිබෙන්නේ. 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම හරහා එවැනි ඒකාධිකාරී බලරු විහුවක් ඔබ අතර අත්පත් කරගත්තා. හැබැයි ඒවාද උපයෝග කරගෙන තිබෙන්නේ කුමක් වෙනුවෙන්ද? ජනතාව මරණයෙන් බේරා ගැනීම වෙනුවෙන් නෙවෙයි. ජනතාව මරණයේ ගිලිටීනියට මරණයේ දංගෙඩියට තල්ලු කිරීම දිශාවට තමයි ඔබගේ සියලු බලතල උපයෝග කරගෙන තිබෙන්නේ. ඒ නිසා තවදුරටත් ජනාධිපති ඔබ මේ රටේ පුරවැසියන්ගේ ජීවිත පිළිබඳව වගකීමක් දරන කෙනෙක් නොවේ. ඔබ මේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව වගකීමක් දරන කෙනෙක් නොවේ. ඔබ ඔබටම ආවේනික වූ ලෝකයක ජීවත් වෙනවා. ඔබටම ආවේනික වූ සිහින ලෝකයක් ඔබ අත්පත් කරගෙන තිබෙනවා. රටේ සිදුවෙමින් තිබෙන මහා ව්‍යසනය ඔබට ඇහෙන්නේ නැහැ. ඒ අම්මාවරුන්ගේ කෙඳිරිය, ඒ පුරවැසියන්ගේ වේදනාව, ඒ විශේෂඥයන්ගේ විශේෂඥ හඬ කිසිවක් ඔබට ඇහෙන්නේ නැහැ. ඔබ විසින්ම හදා ගන්න ලද සීන මාලිගාවක ජීවත් වෙමින් තිබෙනවා. එහි ප්‍රතිවිපාක මේ රටේ පුරවැසියන් අත්විඳින්න තිබෙනවා. ඒ නිසා තවදුරටත් මා මේ රටේ පුරවැසියන් ඉල්ලන්නේ අප පක්ෂයක් විදිහට මේ රටේ පුරවැසියන් ඉල්ලන්නේ තවදුරටත් ඔබගේ ජීවිතය පිළිබඳව ඔබගේ ආරක්ෂාව පිළිබඳව මෙම පාලකයාගෙන් හෝ මෙම පාලනයෙන් බලාපොරොත්තු වෙන්න එපා. තවදුරටත් කිසිසේත්ම ඔබගේ ජීවිතය පිළිබඳ වගකීම හෝ ඔබගේ ආරක්ෂාව පිළිබඳ වගකීම හෝ මෙම පාලකයාගෙන් සහ මෙම පාලනයෙන් බලාපොරොත්තු වෙන්න එපා. සිය ගණනක් මේ යමින් තිබීදී දෛනිකව ඇස්කන් පේන්නේ නැහැ වගේ නේ, ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ වගේ පාලකයෙකුට ඉන්න පුළුවන් නම් ඔහු මොනතරම් මුග්ධ කුරිරු තෙතමනයක් නැති පාලකයෙක්ද? වියලි ලී කැබැල්ලක් වගේ පාලකයෙක්. මේකයි සිද්ධ වී තිබෙන්නේ. ඒ නිසා දැන් පුරවැසියන් තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ගත යුතු සීල ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. මම දැක්කා ස්වේච්ඡාවෙන් නගර ගණනාවක් පසුගිය දවස්වල වසා තබා තිබෙනවා. අම්බලන්තොට නගරයේ ස්වේච්ඡාවෙන් තවත් නගර ගණනාවක් ස්වේච්ඡාවෙන් එම පුරවැසියන් තීරණය කළා තිබෙනවා වසා තබන්න. ඒ වගේ මම දැක්කා උපුල් රෝහණ මහත්මයා විසින් ඉල්ලා හිටියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ඔබ විසින් ඔබ ආරක්ෂාව සඳහා පිළියමක් හොදා ගන්න. ඒ වගේම මම දැක්කා ජයරාජ් පනාන්දුපුල්ලේ සමාවෙන ඒ පනාන්දුපුල්ලේ අමාත්‍යතුමිය ඇවිල්ලා හිටියා තමන්ගේ ආරක්ෂාව තමන් අනුගමනය කරන්න ඔබ පිළිබඳ වගකීම කිසිවෙකුට බාර දෙන්න එපා. අද එතෙන්ට අවිලා තිබෙනවා. අප මේ පුරවැසියන් ඉල්ලා හිටින්නේ දැන්
තමන් වෙනුවෙන්, තමන්ගේ දරුවන් වෙනුවෙන්, තමන්ගේ නෑහිතවතුන් වෙනුවෙන්, තමන්ගේ අසල්වැසියන් වෙනුවෙන්, තමන්ගේ රටේ පුරවැසියන් වෙනුවෙන් තමන් ආරක්ෂා වීම සඳහා ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන්න. ඔහු රජයේ රැකියාවලට ආරාධනා කරලා ඇති. ඔබ ගෙදර ඉන්න. ඔබගේ රස්සාව, ඔබගේ බඩවියට බව අපි දන්නවා. හැබැයි ඔබගේ රස්සාව ඔබගේ ජීවිතේ නොවන බව තේරුම් ගන්න කියලා අපි මේ රටේ පුරවැසියන් ඉල්ලා හිටිනවා. ඉතින් සෑම පුරවැසියෙක්ම තම තමන් විසින් අගලු දමා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. තව දුරටත් තමන්ගේ දරුවා, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ අසල්වැසියා, තමන්ගේ ඥාතිය මෙම ව්‍යසනයේ ගොදුරක් බවට පත් වෙන ඉඩ කඩ දෙන්න එපා. එහෙම මිය යන්න ඕනද අපි මිනිස්සු හැටියට? අපි අනවරත යුද්ධයකට මුහුණ දීලා දහස් ගණනක් අපේ නෑ හිතවතුන් පුරවැසියන් අහිමි කරගත්තු රාජ්‍ය. අපි සුනාමි වෙන ස්වභාවික ව්‍යසනයකදී 45000කට ආසන්න අපේ රටේ ඥාතීන් හිතවතුන් පුරවැසියන් අහිමි කරගත්තු ජාතිය. මම අහන්නේ පාලකයාගේ අමෝනඤ්ඤ ක්‍රියාමාර්ගය හේතු කොටගෙන මෝඩ, තකතිරු, උද්දච්ච, ඇහුම්කන් නොදෙන තීන්දුව හේතු කොටගෙන අපේ රටේ පුරවැසියන් තවදුරටත් මේ ආ යුතුද? ඒ නිසා මා සාමගේ පක්ෂය ඔබගෙන් අපි ඉල්ලා හිටින්න කවරක්වත් නෙවෙයි. ඔබ ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් තීන්දුව ගන්න. ඔබ ඔබගේ ආරක්ෂාව ප්‍රමුඛ කරගන්න. ආණ්ඩුවේම ක්‍රියාමාර්ග වලට හවුල් වෙන්නේ නැත්නම් එහිදී යම් ව්‍යසනයකට, යම් අපහසුතාවයකට පත් වෙනවා නම් දේශපාලන පක්ෂයකට අපේ පැත්තෙන් ඒ සඳහා ලබා දී යුතු යම් දායකත්වයක් තිබෙනවා නම් සහනයක් වෙනුවෙන් අපි ඒක කරන්නත් ලෑස්ති. මොකද මේ රටේ මිනිසුන් ඇතිතරම් කඳුළු හලලා තිබෙනවා. මේ මහ පොළොව ඇතිතරම් ලේ වලින් තෙත් වෙලා තිබෙනවා. තවත් අපි ඇස් ඉදිරිපිට අපේ පරම්පරාවේ මිනිස්සු, අපේ අම්මලා තාත්තලා, අපේ ඥාතින්, අපේ හිතවතුන් අපි ඇතිතරම් අපි ඇස් ඉදිරිපිට මේ යන ඉතිහාසය අපි දැකලා තිබෙනවා. මා හිතන තව දුරටත් කිසිදු මිනිසෙක්, පුරවැසියෙක් මෙම ජනාධිපතිවරයාගේ තකතිරු තීන්දුවල ගොදුරු බවට පත් නොවිය යුතුයි. ඒ වෙනුවෙන් අපි ඔබට ආරාධනා කරන්නේ ඔබ ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. පාලකයා ඒ තීන්දුව ගන්නේ නැත්නම් පුරවැසියන් හැටියට ඔබ ඒ තීන්දුව ගැනීම සඳහා කටයුතු කරන්න. මේ නොදකින කෙනාට, මේ ඇහෙන්නේ නැති කෙනාට ඔබ මේ පණිවිඩය කියන්න. අපි ජනතාවක් හැටියට මෙම ව්‍යසනයෙන් ගොඩේම සඳහා අපි සාමික තීරණයකට එළඹමු. තනියම අපි හුදකලා වීමට, ලොක්ඩවුන් වීමට තීරණයක් ගමු. එවැනි සියලු දෙනාට ආරාධනා කරමින් අප නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම.